හරි පුතා ඔව් කියන්නේ. හරි සුබ දවසක් මගේ පුතේ. ඇහෙන්නේ නැහනේ. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය ගණිතය. ආයුබෝවන්. හරි. විනාඩි දෙකක් දෙන්නම් ගිය සතියේ නෝට් එක බලා ගන්න ඉක්මන් කරන්න. පුනරීක්ෂණය කරන්න හදන ඉක්මන් කරන්න. පුතාට පුළුවන් දැන් කැමරා ඔන් කරගන්න. හරි. ගන්න ගිය සතියේ නෝට් එක. රිවිෂන් එකක් දාන්න හදන්නේ ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙන්න හදන්නේ. ගන්න ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරන්න පුතේ. ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙන්න හදන ඉක්මන් කරන්න. ගිය සතියේ නෝට් එක මතක් කරගමු. ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරන්න. හරි. පද යාළුවා. වෙතොන් කො බලක් නෝට් එක බලාගත්තද? හරි. ආගෙන ඉන්න පුතේ. ආගෙන ඉන්න. ඉන්තියා. චුටි. සියලුම දෙනාම පෑම් පැත්තකින් තියන්. හොඳට අහගෙන ඉන්න. ආදරණීය දුවේ පුතේ අපි ඉන්නේ ජ්‍යාමිතික පාඩමක. මොන පාඩමකද? ජ්‍යාමිතික පාඩමක. ඉතාමත් ලේසි ඉතාමත් සරල පාඩමක්. හැබැයි පැටියෝ මේක හරියට අල්ලගත්තේ නැත්තම් මේක තේරෙන්නේ නැහැ. හරියට අල්ලගත්තේ නැත්තම් මෙලෝරෙද්ද තේරෙන්නේ. මේකට කියන නම තමයි මොකද්ද පාඩමේ නම? සරල රේඛීය තල රූප. මොකද්ද පාඩමේ නම? සරල රේඛීය තල රූප. එතෙන්දී උදයන්ග සර් ඉගන්නුවා සරල රේඛීය තල රූපයක් කියන්නේ මොකද්ද? මතක කට්ටියට පොත් වහන්න. පොත් වහන්න. පොත් අරගෙන කියන්න ඕන නම් මං උගන්වන්න ඕනේ නෑනේ. හරි. මගේ පුතා කියන්නේ නිල් පාට ටී-ෂර්ට් එක නැගිටලා හයියෙන් කියන්න බලන්න. අප්පුඩයක් ගහන්න හයියෙන්. සරේඛා පමණක් ඇති සංවෘත තල රූපයකට කියනවා මොකද්ද පුතේ? සරල රේඛීය තල රූපයක්. කියන්න පුතේ තා එකපාරක්. සරල රේඛීය තල රූපයක් කියන්නේ මොකද්ද? ආයිමක් කියන්න පුතේ. සරල රේඛා සංවෘත තල රූපයක්. මට කියන්න මගේ දෝනි මේක සරල රේඛීය තල රූපයක්ද? නෑ? ඒ මොකෝ? වක්‍ර රේඛා තියෙන නිසා මේක සරල රේඛීය තල රූපයක් නෙමෙයි. හරිනේ? හරි. මේක මේකේ වක්‍ර රේඛා විවෘතයි නෙව. එහෙනම් මේක සරල රේඛීය තල රූපයක් නෙවෙයි. මේක සරල රේඛීය තල රූප. ඇයි ඒක? සංවෘතයි සරල රේඛා ඛණ්ඩ විතරයි තියෙන්නේ ඒක තලිය. හරිනේ පුතේ? එහෙනම් කියන්න පුතේ සංවෘත සරල රේඛා ඛණ්ඩ පමණක් ඇති තල රූපයකට මොකද්ද කියන්නේ පුතේ? සරල රේඛීය තල රූපයක් කියලා කියනවා. මොකද්ද කියන්නේ? තා එකපාරක් කියන්න පුතේ. එනම් මේ නම මොකද දරුවෝ? සරල රේඛීය තල රූපයක් කියලා කියනවා. හරිද පුතේ? හරි. ඊළඟට උදයන්ග සර් ඉගන්නුවා බහු අස්ස. මොනවාද පුතේ? ඇහෙන්නේ නැහනේ. බහු අස්ස. චන්දතිලක මෙහෙ බලාගන්න. ඔයාට කිව්වේ. ඈ වෙන 100ක. පුතා වෙන 100ක ඉන්නේ. අගේ. බහු අස්ස.
ආගෙනින් චුටි බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? සුදනෝන බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? සරල රේඛීය තල රූපයම තමයි. සරල රේඛීය තල රූපයකට කියන තවත් නමක් තමයි මොකද්ද පුතේ? බහුවස්ත්‍ර කියන්නේ. මොනවද කියන්නේ? බහුව. ඊළඟට උදයංග සර් කියනවා බහුවස්ත්‍ර පවුලේ ඉන්න කුඩාම සමාජිකයා. මොකද්ද නම? ත්‍රිකෝණයකට ශීර්ෂ කීයද? පාද කීයද? කෝණ කීයද? ඒක හරි. ඊළඟට චතුරස්‍රයකට චතුරස්‍රය කියන්නේ පාද 4යි. එහෙනම් එයාට ශීර්ෂ කීයද? 8. යෝ මේ උගන්නනවා හරි ඕපදුප්පල්. චතුරස්‍රයකට පාද කීයද? ශීර්ෂ කීයද? කෝණ කීයද? 4යි. පැහැදිලිද? right. එතෙන්දී උදයංග සර් ලස්සන කතාවක් කිව්වා. ඕනෑම බහුවස්ත්‍රයක ඕනෑම සරල රේඛීය තල රූපයක පාද ගණනයි ශීර්ෂ ගණනයි කෝණ ගණනයි මොකද වෙන්නේ? සමාන වෙනවා. බලන්න අවසානට දීලා තියෙනවද කියලා එහෙම එකක්. අවසානට මොකක්ද දීලා තියෙන්නේ? අවසානට මොකක්ද දීලා තියෙන්නේ? කියන්න පුතේ. එහෙම එකක් දීලා නැද්ද? කොහොමද දීලා තියෙනවලු? අත උස්සන්න දීලා තියෙනවා කියන කට්ටිය. දීලා තියෙනවා. බලන්න අවසානට මෙන්න මෙහෙම දීලා තියෙනවද කියලා. ඕනෑම බහුවස්ත්‍රයක දීලා තියෙනවනේ. කියවන්න බලන්න දීප එක හයියෙන්. very good. එහෙනම් පුතේ දෙයංග සර් නෝට් එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. අහගෙන ඉන්න. ඕනෑම බහුවස්ත්‍රයක පැටියෝ පාද ගණනයි මේවා හරි වැදගත්. හොඳේ විභාගෙට අහනවා. පාද ගණනයි ශීර්ෂ ගණනයි කෝණ ගණනයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මට කට ඇරලා කියන්න පංචාස්ත්‍රයක කෝණ කීයද? මොලේ තියෙන කෙට පුළුවන්. පංච අස්ත්‍ර පංචාස්ත්‍රයක කෝණ කීයද? පංච කියන්නේ පුතේ 5යි. ඔය අවුරුදු කුමාරි වලට එහෙම යනවනම් මොන කල්යාණෙද තියෙන්න ඕන? පංච කල්යාණ. කේශ කල්යාණය, දන්ත කල්යාණය, චර්ම ඔන්නෝම එකක් තියෙනවා. මන් දන්නේ ඔච්චරයි. හරිනේ? පංච පහක් තියෙනවා. හරි අන්නේ වගේ බලා ගන්න. අන්නේ වගේ පංච කියන්නේ 5යි. එහෙනම් පාද 5යි නම් කෝණ කීයද? මට කියන්න ෂඩාශ්‍රයක් කියන්නේ පාද කීයද? ෂඩාශ්‍රයක් කියන්නේ පාද 6යි. එහෙනම් කෝණ කීයේ? ශීර්ෂ කීයේ? මරු. සප්තාශ්‍රය සප්ත 7යි. මේ වචන මතක තියාගන්න. සප්ත කියන්නේ 7යි. අශ්‍ර කියන්නේ පාද 7යි. පාද 7 නම් කෝණ කීයද? ඊළඟට අෂ්ටාශ්‍රය. අෂ්ට කියන්නේ 8යි. කියලා තියෙනවා. පුතාලට ඕනම් මේක try කරලා බලන්න පුළුවන්. ආච්චි හරි සීයා හරි බුලත් පිට කාපු වෙලාව කියන්න. ආච්චි කියන්නකෝ අෂ්ටාශ්‍රය. හරි. ඉස්සරහ නිකන් ඉන්න කට්ටිය බතික් වෙනවා. කෙලමුණු. ඉස්සරහට වෙන්න එපා. කවුරු හරි ඉස්සරහින් කියලා ආච්චි කියන්නකෝ අෂ්ටාශ්‍රය. ඒක හරි කියන්න අමාරුයි බුලත් පිට කන වෙලාව. ඉස්සරහ දත් එහෙම නැත්තම් කියන්න බෑ. අස්වාස්ත හුලම් පයින්. එහෙනම් මට කියන්න පුතේ අෂ්ටාශ්‍රය කියන්නේ පාද 8යි කෝණ 8යි ශීර්ෂ 8යි. ඊළඟ එක නවාශ්‍රය. පාද 9යි කෝණ 9යි. ඊළඟ එක දසාශ්‍රය. ඔච්චරයි ඔළුවේ තියෙන්නේ. ඊළඟට මගෙන් අහන්න එපා 11. 11 ආශ්‍රය 12 ආශ්‍රය 13 ආශ්‍රය එහෙම ඒවා නැහැ. 10 වෙනකම් ඔයාලගේ සිලබස් එකේ තියෙන එක දැනගත්ත නම් ඇති. කියන්න බලන්න. මුලින් ඉඳන් කියමු. චූටි මේක ත්‍රිකෝණය. චතුරාශ්‍රය, පංචාශ්‍රය,
ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය, නවාශ්‍රය, දසාංශ. බුදු අම්මේ අතකාල බලන්න පිටිපැත්තේ කෙල ලොට් එකක් විතර ඇති. අයි පිටිපැත්ත එකගේ කෙල මෙහි අස්තා. මාස්ක් එක දාන්න හින්දා නෑ. වැඩේ තේරුණාද? හරි. ලියන්න මාතෘකාව අද ඉතා වැදගත් මාතෘකාවක්. අද ඉතින් දෙන්න දෙයක් නෑනේ නෝට් එකනේ. ලියන්න. උත්තර බහුවස්ත්‍ර සහ මොක අහගන්නකෝ. ලියා ගන්න පුතේ ලස්සන මාතෘකාවක්. උත්තල බහුවස්ත්‍ර උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර හඳුනා ගැනීම. මාතෘකාව ලියන්න පැටියෝ. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර හඳුනා ගැනීම. මාතෘකාව ලියන්න පැටියෝ. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර හඳුනා ගැනීම. මේක ලස්සන මාතෘකාවක්. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර හඳුනා ගැනීම. හරි. පැටියෝ. සියලු දෙනා පෑම් පැත්තකින් තියා. මේ ඉස්සෙල්ලා උදයන්ක සර් උගන්වනෝ මේ පෑන පැත්තකින් තියා. හොඳ කෙලින් තියාගන්න. ආගෙන ඉස්සෙල්ලම උදයන්ක සර් උගන්වනවා අච්චු පොතේ තියෙන විදිහ. හැබැයි අච්චු පොතේ තියෙන විදිය තේරෙන්නේ නැහැ. ඇත්තටම අච්චු පොත හදලා තිනව නම් තේරෙන විදියට ගොඩක් ළමයින්ට පන්ති එන්න ඕනේ නැහැ. අච්චු පොත කියවලා ගණන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අච්චු පොත තේරුම් ගන්න කියොත් මොලේ විකල් වෙනවා. මොකද මහාචාර්යවරු ඒ කට්ටියන්ගේ දැනුම අච්චු පොතට දාලා තියෙනවා. හරිද? අච්චු පොත කියවලා තේරුම් ගන්න මෙලෝ සතෙට බෑ. අපිටවත් බෑ. මංවත් කියවන්න. එහෙනම් මතක තියාගන්න. හැබැයි අච්චු පොතේ තියෙන විදිය උගන්වන්න ඕන ගුරුවත් පොතේ කියලා තියෙනවා. 7 ශ්‍රේණියට මේක අනිවාර්යෙන් උගන්වන්න. ඒ නිසා පෑන පැත්තකින් තියා. කෙටි ක්‍රමේ මම පස්සේ කියලා දෙනවා. මගේ ක්‍රමේ පස්සේ කියලා දෙනවා. දැනට ජෙනුයින් ක්‍රමේ කියලා දෙනවා. පෑන මගේ ගාව තියෙන හොර කපටි සට්ට විට්ට පෙට්ටල කපටිම කපටි එකක් තියෙනවා. ඒක දැම්ම කියලා දෙන්නේ නැහැ. ඒකට විනෝද ඉන්න. අර නාටකංකාරයෝකේ ග්‍රාමසේක මහත්තයා ලේකම් මහත්තයා මන්ත්‍රී මේ අහුණේ කතා කරන්නේ නෑ. මාලන් මහත්තයා හම්බෙන්න තමයි ආවේ. අනේ. ආගෙන පෑන පැත්තකින් තියන්න ලස්සනට කියලා දෙනවා. සුදු පුතේ මං අඳිනෝ පුතේ මෙන්න මේ වගේ බහු වස්ත්‍රයක්. මෙතන අඳිනෝ පුතේ ඒ වගේම පාදකී 1 2 3 4 5යිනේ. 2යි 3යි 4යි 5. ඒ හිනා නොවී මට කියනු. හිනා නොවී මට කියනු. මේක බහුවස්ත්‍රයක්ද? බලමු අක්මාව තියෙනවද කියලා. අක්මා මෙහෙනේ මොලේ තියෙන මෙහෙන් මේ අක්මා. බලමු මොලේ තියෙන එකෙක් ඉන්නවද කියලා පන්තියේ. ඔව්. මේක බහුවස්ත්‍රයක් නේ අම්මේ. ආනයනය කරන ලද කිරිමැටි ටිකක් මට. පුතේ මේක බහු අස්ත්‍රයක්. ඇයි පුතේ ඔන්න බලන්න. පාද ඔක්කොම සරල රේඛා. සංවෘතයි. තල රූපයි. එහෙනම් මේක සරල රේඛීය. ඇත්තද? දැන් ඔන්න ඒ චූටි වටපිට බලන්න එපා. තේරෙන්නේ නැහැ මේක. ඒ තරම් අමාරුයි. උදයංග සර් අමුතු පරීක්ෂණයක් කරනවා. අන්න බලන්න කරන වැඩේ. මේ බහුවස්ත්‍රය මත ඇතුලේ මේ බහුවස්ත්‍රය ඇතුලේ AB කියලා ලක්ෂ දෙකක් තියලා ඒ දෙක යා කරනවා.
අනේ පුතේ ඔඩු උස්සන් ඉන්න. මේක හොඳට අහගෙන ඉන්න. මේක තේරෙන්නේ නැහැ. අච්චු පොතේ තියෙන එකක් නේ මෙලෝ දෙයක් තේරෙන්නේ. කවුරු හරි තේරුනොත් එක්කෝ එයා ડોක්ටර් කෙනෙක් නැත්නම් ඉංජිනේර කෙනෙක්. හරිද? එසේ මෙසේ පොරකට ඔක තේරෙන්නේ නැහැ. මොකද්ද සර් කරේ? බහුවස්ත්‍රය මත 32ක් තියලා ලක්ෂ 2ක් තියලා ඒ දෙක යා කළා සරල රේඛාවක් ගැහුවා. ඊළඟට මේකෙත් ওই වැඩේ කරනවා. දැන් ඔබට පේනවද මොකක් හරි අවුලක්? මොකක්ද අවුල? මේක මේ රේඛාව මගින් පාද ඡේදනය කළ නැහැ. හැබැයි මේ රේඛාව මගින් පාද ඡේදනය කරලා. එහෙනම් මේක අවතලයි මේක උත්තලයි. ඔන්න ඔහමයි අච්චු පොතේ කියලා දෙන්නේ. තේරුණාද පුතේ? අහගෙන ඉන්න. ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ මෙහෙමයි. බහුවස්ත්‍රය තුල ලක්ෂ දෙකකදී සරල රේඛාවක් ඇඳි විට එම සරල රේඛාව පාද ඡේදනය නොකරන්නේ නම් මෙය උත්තල බහුවස්ත්‍රයකි. පාද ඡේදනය කරයි නම් අවතල බහුවස්ත්‍රයකි. මට දන්නේ මේක මටවත් තේරෙන්නේ නැහැ. නමුත් අර උගන්වන්න ඕන හින්දා කියන්නේ. මම නම් මේක මතක තියාගන්නේ මෙහෙම. දැන් පුතාගේ මූණු විශේෂයෙන් පිරිමි ළමයි අතන එක. පිරිමි ළමයින්ගේ මූණු තියෙන්නේ පිම්බිලා. හරි ලස්සන. අයරේ प्यार हुआ. කන් දෙක. අනේ ඉන්නෝ. මේ අපේ හසරැල්ලි ඉන්නේ. හතරලුගේ මූණ බෝල වගේ ඩහන්. පුතේ ඔයාලා චූටි කාලේ මූණ බෝල වගේ. ඔය තමයි උත්තල. ඒ මූණ පිම්බිලා. ඊට පස්සේ පුතේ ටිකක් කල් යනකොට ඔන්න අහගන්න පුරුදු වෙනෝ. අපි හිතමු කොල්ලෙක් කොහොම හිටියා. කෙනා කවුද කියලා දන්නේ නැහැ. අපි උදාහරණයක්. මූ පුතේ 10 වසරේදී වගේ සිගරට් බොන්න පුරුදු වෙනවා. සුරුට්ටු අදිනවා. ඇද්දට පස්සේ පුතේ මූණ මේ වගේ වෙනවා. ඔන්න බලන්න. අකා සිගරට් බොන එකේ කල්ල ගන්න පුළුවන්. නෑ. හොල්මන් නෙමෙයි හකු බැහැලා මෙන්න අර හකු බැහැපු සුරුට්ටු ඇදලා. සුරුට්ටු එහෙන අයියෙන් අදිනවා. අදිනවා. අදිනකොට හක්ක බහිනවා. අන්න ඔය තමයි අවතල. දැන් සුපිරියට තේරෙනවද? එහෙනම් පුතේ පොඩි කාලේ උත්තල දැන් යනකොට අවතල. දැන් ඔන්න පාර දිගේ සිගරට් බොන අයිය කෙනෙක් දැක්ක ගම අවතල අයියා ගන්න එපා හොඳේ. අල්ලගෙන ගහවි. උත්තල වෙන්නම අවතල ගහවි. එහෙම වුණොත් උත්තල වෙන්නම ගහන මූණ ඉදි වෙන්නම ගහන. ඒ හින්දා ආගෙන ඒ හින්දා මතක තියාගන්න පුතේ මෙන්න මේකට තමයි උත්තල කියන්නේ මේකට තමයි කියන්නේ අවතල. හැබැයි ඒ අච්චු පොතේ තියෙන විදිය තේරුම් ගන්න කිව්වොත් මෙලෝ සතෙට තේරෙන්නේ නැහැ. අච්චු පොතේ කියන්නේ මෙහෙමයි. ඒ බලාගෙන ඉන්න. රාමසිංහ මොකෝ මොකක් බේර ගන්න බැරුවේ අඬන්නේ. ආගෙන ඉන්න. ඔන්න දැන් ඒ දරුවෝ දිහා බලන්න. පුතේ අච්චු පොතේ කියන්නේ අහගෙන ඉන්න. බහුවස්ත්‍රයක් තුල සරල රේඛාවක් ඇඳි විට එම සරල රේඛාව මගින් පාද ඡේදනය නොකරයි නම් ඒක උත්තරයි. පාද ඡේදනය කරනවා නම් අවතල. දැන් තව එකෙක් හිතෙන ප්‍රස ඕක කොහොම නැතුව මෙහෙම ඇඳනම් ඡේදනය කරන්නේ නෑ. මම කියන්නේ පුතේ ඕනම තැනක ඇඳලා බලන්න මේකේ ඕනම තැනක ඇඳලා බලන්න කවදාවත් පාද ඡේදනය කරන්නේ නැහැ. හැබැයි මේකේ මෙතන විතරයි බැරි. මෙතන විතරක් ඡේදනය කරන්නේ අනිත් හැම තැනකම ඡේදනය කරනවා. මං කියන දේ තේරෙනවද? අත උස්සන්න මම මේ කියපු දේ තේරුණු කට්ටිය. අපෝ ඇති ලොකු දෙයක්. එහෙනම් ලියමු මෙහෙම. මෙන්න මේ රූප දෙක ඇඳ ගන්න. මේව නම් අඳින්න එපා. අකු බහැපු ඈ. ඒ හින්දා මගේ ළමයි දුම් වලින් තොර වෙන්න ඕන. දුම් බෑ.
කොච්චර ලොකු වුණත් හැබැයි මම යනකොට එහෙම අර පාරවල් වල ඇද ඇද හිටියොත් කාර් එක අල්ලනෝ එහෙමම දුම් ඉවරම වෙලා යනවා. දුම් බොන්න බෑ. සිගරට් බීලා එහෙම අහුවෙන්න බෑ. හරි. ඌ එක්ක යනවා මං අර දුම් පරීක්ෂණය කරා. ඇයි නැබුද? වයසක කට්ටියන්ගේ හකු බහින්නේ වයසටනේ. තරුණ කොල්ලෝ ඉන්න උන්ගේ හකු බහැලා. ඇයි? ඇදලම. උඩට ඇදලා. ඉක්මන් කරන්න. ඉක්මන්. මේක ඇඳ ගන්න. යටින් උදයන්ග සර් විස්තර කරන්න. ලස්සන්ට සර් විස්තර කරන්න. ඉක්මන් කරන්න. සුපිරි මරු. හරි. හරි. ලියන්න පුතේ මෙහෙම. පුතේ මේ රූප දෙක ඇන්දනේ යටිල් යන්න තර ලකුණක් දාලා මෙහෙම තර ලකුණක් දාලා යන්න. තර ලකුණක් දාලා යන්න. කිසියම් බහුවශ්‍රයක ලියන්න පුතේ. තර ලකුණක් දාලා යන්න තර ලකුණක් දාලා රතු පෑනෙන් ලියන්න. කිසියම් බහුවශ්‍රයක කිසියම් බහුවශ්‍රයක ඇතුළත කිසියම් බහුවශ්‍රයක ඇතුළත රතු පෑනින් කියලා කිව්වනේ දැන්. කිසියම් බහුවශ්‍රයක ඇතුළත කිසියම් බහුවශ්‍රයක ඇතුළත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව 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 එම බහුවශ්‍රය තුල ලක්ෂ දෙකක් යා කරන රේඛාව ලක්ෂ දෙකක් යා කරන රේඛාව එම බහුවශ්‍රය තුල පවතී නම් ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව එම බහුවශ්‍රය තුල පවතී නම් එම බහුවශ්‍රය කතා කරන්න වෙලාවක් නැහැ මහත්තයෝ ලියා ගන්න.
පවතිනං එම බහුවස්ත්‍රය මොන බහුවස්ත්‍රයක්ද? උත්තල පෑන මාරු කරනවා නම් ලස්සනයි. එතකොට highlight වෙනවා. පාට මාරු කරනවා. එතකොට highlight වෙනවා. උත්තල බහුවස්ත්‍රයක් වේ. 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 ඊළඟට වෙනම තරු ලකුණක් දාලා තව එකක් ලියන්න වෙනම එකක්. අවතලෙ. රතු පෑනෙමයි. රතු පෑනෙම. තරු ලකුණක් දාලා ලියන්න තව තරු ලකුණක්. ත්‍යාග. කිසියම් බහුවස්ත්‍රයක රතු පෑනෙන් අර විදියටම ගලපලා ලියන්න කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක ඇතුළත අන්න පුතේ මේ කොළ දෙකක් වටන ඒ කොළ දෙක අන්න එහා පැත්තේ කිසියම් බහුවස්ත්‍රයක ඇතුළත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ඇතුළත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව එම බහුවස්ත්‍රය තුල නොපිහිටයි නම් එම බහුවස්ත්‍රය තුල නොපිහිටයි නම් ඒ කියන්නේ මේකෙන් පිට පැනලා බහුවස්ත්‍රය තුල නැහැ තුල නොපිහිටයි නම් එම බහුවස්ත්‍රය පෑන මාරු කරන්න පාට මාරු කරන්න අවතල බහුවස්ත්‍රයක් වේ. අවතල බහුවස්ත්‍රයක් වේ. අවතල බහුවස්ත්‍රයක් වේ. අවතල බහුවස්ත්‍රයක් වේ. හරි. පුතේ ආගිනේ मैं छोटे පුතේ දැන් සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. ඒ සියලුම දෙනා පෑම් පැත්තකින් තියන්න. විතෝන් ආගිනේ. දැන් ඔන්න උදයංග සර් ඉගැන්නුවා පුතේ වටපිට බලන්න එපා අහගෙන ඉන්න. උදයංග සර් ඉගැන්නුවා උත්තල සහ අවතල වෙන් කරගන්න විදිය හැබැයි අච්චුපත. දැන් ඔන්න උදයංග සර් උගන්වන්න හදන්නේ කපටිකමෙන්. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර හොයාගන්න කපටිකමෙන්. ඇත්තටම පුතේ විභාගය ඇතුලේ ඉරියැඳ ඉන්න බෑනේ අපිට. නේ පුතේ? ඉරියැඳ ඉන්න බෑ අපිට ටක් ගාලා උත්තර අවතල අඳුර ගන්නවා. එහෙනම් දැන් ඔන්න උදයංග සර් කියලා දෙන්න හදන්නේ. දැන් ඔන්න උදයංග සර් කියලා දෙන්න හදන්නේ උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර අඳුන ගන්න කෙටි ක්‍රමේ. මොකක්ද උගන්වන්න හදන්නේ? උත්තල සහ අවතල අඳුර ගන්න කෙටි ක්‍රමේ. පට්ට ලේසි ක්‍රමයක් තියෙනවා. පෑන පැත්තකින් තියාගන්න ලස්සනට කියලා දෙන්න. මම නැවතත් උත්තල බහුවස්ත්‍රයක් අඳිනවා. මම මෙතනින් අවතල එකක් අඳිනවා. තව තියෙනවා. දැනට ওই දෙක හරි වටිනවා. ওই දෙක කියලා දෙන්න ලේසි. අහගෙන ඉන්න. පුතේ දැන් ඔන්න උදයංග සර් අමුතු මැච් එකක් ගහන්න හදන්නේ පෑන පැත්තකින් තියාගන්න. එකපාරේ කියලා දෙන්න බලාගන්න. මෙයාගේ අභ්‍යන්තර කෝණය මොන කෝණයක්ද?
මහා කෝණයක් හරි සුජු කෝණයක් හරි. මේක මහා කෝණයක්. මේක ඍජු කෝණයක් හරි මහා කෝණයක් හරි. මේක මහා කෝණයක්. මේක මහා කෝණයක් හරි ඍජු කෝණයක්. ඔය ඇතුලේ කෝණ පහ බැලුවා. දැන් බලන්න මොකාටද එන්නේ කියලා හොඳට බලා ගන්න. උදයන්ක සර් අමුතු ගේමකට එන්න හදා. දැන් මං යනවා මුගේ ඇතුලේ කෝණ ටික බලන්න. බලන්නකො හරි අපූර්ව වැඩක් වෙනවා. මේක ඍජු කෝණයක් හරි මහා කෝණයක් හරි. මේක ඍජු කෝණයක් හරි මහා කෝණයක් හරි. මේක සරල කෝණය. සරල කෝණ කියන්නේ මේවටනේ. මේ සුළු කෝණ මොනවාද? සුළු. මේ මොකද්ද? මේ මොකද්ද? මේ මොකද්ද? අන්න මෙයාගේ නැති මෙයාගේ විතරක් තියෙන විශේෂත්වය තමයි පරාවර්ත කෝණ තියෙන. එහෙනම් මතක තියාගන්න දෝනි විභාගෙට එන කිසියම් බහුවශ්‍රයක පරාවර්ත කෝණ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක මොකද්ද? අවතලයි. තේරුණාද? දැන් තේරුණාද උත්තර අවතල අඳුර ගන්න විදිය? එහෙනම් මතක තියාගන්න පුතේ මේක අවතලයි මේක මොකද්ද? උත්තරයි. කොහොමද අඳුරගත්තේ? මෙයාට තියෙනව මොන කෝණයක්ද? පරාවර්ත කෝණ තියෙනවා නම් අහන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ඒක මොකද්ද වෙන්නේ? අවතලයි. පුතාලට විභාගෙදී බහුවශ්‍රයක් දුන්නොත් පුතාලට අහගෙන ඉන්න. මං හරි ආදරේ දරුවෙක් අහගෙන ඉන්න. පුතාලට විභාගෙදී බහුවශ්‍රයක් දීලා කිව්වොත් මේක උත්තරද අවතලද කියලා බලන්න කියලා. පුතාලා ටක් ගාලා බලන්න පරාවර්ත කෝණ තියෙනවද නැද්ද කියලා. තියෙනවා නම් අවතලයි. නැත්නම් උත්තරයි. මං එන්නේ තේරුණාද? අතම තේරුණා. මං ඉන්නේ තේරුණා. ඔයාලට මං කිව්වතර ගස්ලබු ගහ. කිව්වනේ එව්වා. ඔන්න පුතේ වාහනයක් මිනිස්සේ පිටිපැත්තට ගන්න. අන්න ඒව නම් හොඳට අහන් ඉන්න. උගන්නලාට මෙන්න. ඕපදූපයක් කියනකොට බලහන් අපි කොච්චර ගොන්ද කියලා. ඔන්න පුතේ වාහනයක් පිටිපැත්තට ගන්නකොට කියනවා මිනිස්සෙට කියනවා මේ මල්ලි පිටිපැත්ත බලන්න. බැලින්නම් පුතේ බලන්න කියපු මිනිස්සයා කතා කරන්නේ නාහේ. මේ අර එහෙම කතා කරා. පිටිපැත්තෙන් ඔන්න දැන් කාර් එක පිටිපැත්තට එනවා. පිටිපැත්තට එනකොට පිටිපැත්තේ තියෙන ගස් ලබු ගහ. හරි. ඉතින් මේ යෝධයා කියනවා ගස්ලමු ගහ. එතකොට වාහනේ ඩ්‍රයිවර් මහත්තයා හිතන්නේ ගන්න පුළුවන් කියලා තමයි මිනිහට ඇහෙන්නේ. ගස්ලමු ගහ. හරි. වාහනේ අයිතිකාරයට ඇහෙන්නේ ගන්න පුළුවන්. ඩෝන් ගාලා ගස්ලමු ගහේ වැට. අන්න ඒ වගේ. හොඳට අහගෙන ඉන්න. ගස්ලමු ගහ. හරිනේ හරියට එක දවසක් තව එකක් ඒ මිනිස්සයම දැන් මේ මිනිස්සලා ගෙදර මල ගෙදරක් කියලා මං කිව්වද මල ගෙදරක් කියලා දැන් අහනෝනේ මචං මල ගෙදරට එන පාර ගියහන් දැන් දුරේ ඉඳන් කට්ටිය එනකොට පාරවල් දන්නේ මල ගෙදර එන පාර ගියහන් හොඩි දාලටි හොඩි දිගේ එන්න කිව්වද හොඩි මොකද යකෝ කියන්නේ හොඩි දින්නේ හොඩි නෙමෙයි මේ කියන්නේ මොනවද කොඩි දාලා ඇති කොඩි දිගේ එන්න කියලා කියන්නේ. හොඩි දාලා ඇති හොඩි දිගේ එන්න කිව්වා. අන්න ඒක. ආගේ. වැඩේ තේරුණාද? එහෙනම් මට කියන්න හිනානන්ගේ මට කියන්න අවතල එකක් අඳුන ගන්න කපටි ක්‍රමය මොකද්ද? මේ සමහර ඒවායි තියෙනවා පරාවර්ත කෝණ 3 තියෙන ඒවාත් තියෙන මෙන්න බලන්න. මං විහිළුවට දෙන්නම්. පුතාලා විභාගේ දාන්න ඉන්න ඕන බලන්න. අර ඔටුන්න වගේ ඒවා. පරාවර්ත කෝණ 1යි 2යි පරාවර්ත කෝණ 3 තියෙන ඒවාත් තියෙනවා. ඒවත් අවතල. මං ඉස්සරහට කියලා දෙන්න. හරිද? සමහරු හිතන් ඇති පරාවර්ත කෝණ එකද තියෙන්න පුළුවන්. එහෙම නෑ. 3ක් 10ක් වුණත් තියෙන්න පුළුවන්. ඒවා උලන්නේ. ඔව්. 10 දෙමුණ අපිට හරි එහෙනම් මේ දෙක ඇඳ ගන්න. මම යටින් නෝට් එක දෙන්න. නංගන්න පුළුවන් ගමු ගන්න.
හරි ඉක්මන් කරන්න. අගින් ඉක්මන් කරන්න. උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර අඳුන ගන්න කෙටි ක්‍රමය. උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර අඳුන ගන්න කෙටි හරිද? හරි. අත උසන්න තා වෙලාව ඕන කියන කාණ්ඩ. තා තප්පර 30ක් දෙන ඉක්මන් කරන්න. හරි. ලියන්න පුතේ මෙහෙම ලියන්න. තර ලකුණක් දාලා ලියන්න තර ලකුණක්. රතු පෑනෙන් ඕ. රතු පෑනෙන් ලියන්න තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. තර ලකුණක් දාලා ලියන්න. කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ පරාවර්ත කෝණ නොවේ නම් කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ පරාවර්ත කෝණ නොවේ නම් පරාවර්ත කෝණ නොවේ නම් පරාවර්ත කෝණ නොවේ නම් ඒ මොනවාද? පරාවර්ත කෝණ නොවේ නම් මොනවාද? නොවේ නම් ඒවා පාට මාරු කරන්න උත්තල කියන එක පාට මාරු කරන්න. ඒවා උත්තල බහුවස්ත්‍ර වේ. පරාවර්ත කෝණ නොවේ නම් උත්තල බහුවස්ත්‍ර වේ. නොවේ නම් උත්තල බහුවස්ත්‍ර වේ. උත්තල බහුවස්ත්‍ර වේ. ඊළඟට වෙනම තර ලකුණක් දාලා ලියා ගන්න. වෙනම තර ලකුණක් දාලා ලියා ගන්න. වෙනම තර ලකුණක් දාලා. කිසියම් බහුවස්ත්‍රයක ඔව් රතු රතු කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ ඊට වැඩි ගණනක් කිසියම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකක් හෝ ඊට වැඩි ගණනක් එකක් හෝ ඊට වැඩි ගණනක් එකක් හෝ ඊට වැඩි ගණනක් පරාවර්ත කෝණ වේ නම් එකක් හෝ ඊට වැඩි ගණනක් පරාවර්ත කෝණ වේ නම් පරාවර්ත කෝණ වේ නම් පරාවර්ත කෝණ වේ නම් ඒ මොනවාද? එය තෑන මාරු කරන්න අවතල බහුවස්ත්‍රයක් වේ. එය සිතුලි ලියාගන්න ඔපදෝ බලන්න නැතුව. එය අවතල බහුවස්ත්‍රයක් වේ. ඔන්ලයින් දරුවෝ ගැන මම අවධානයෙන් ඉන්නේ. එය අවතල බහුවස්ත්‍රයක් වේ. අවතල බහුවස්ත්‍රයක් වේ. හරි. එහෙනම් මට දැන් කපටි ක්‍රමය කියන්නේ සුදු. අර ක්‍රම නෑ මතක තියාගන්න ඕනෙම නෑ. කපටි ක්‍රමය මොකද්ද?
එක කෝණයක් හරි පරාවර්ත කෝණ තියෙනවා නම් ඒක මොකද්ද? අවතලයි. නැත්තම් පරාවර්ත කෝණ එකක් නැත්තම් උත්තල මොනවාද පුතේ? උත්තල බහුවර්ෂ වෙනවා. හරි. එහෙනම් දැන් මම ප්‍රශ්නයක් දෙන්නම් තනියෙන් ලියන්න බලන්න. තනියෙන් ලියන්න බලන්න. ලියන්න. රමේෂ් මහන්සන රමේෂ් ඉන්න දෙන්න හොඳ. පුරපාඩු ඉන්න දෙන්න. ලියන්න මෙහෙම. උත්තලයකට දීපු නෝට් එක ආයිමත් දෙන්නලු. අහගෙන ඉන්නකෝ. කලින් අර උත්තරේ අහගෙන ඉන්න. ඔයාලා ලියන්න එපා. ලියා ගන්න බැරුණු දරුවෙක් ඉන්නවා යා වෙනුවෙන් කියන්නේ. උත්තලයකදී කිව්වේ කිසියම් බහුවර්ෂයක අභ්‍යන්තර කෝණවල පරාවර්ත කෝණ නොමැතිනම් පරාවර්ත කෝණ එකක්වත් නැත්නම් ඒක උත්තලයි. ඒක තමයි නෝට් එකේ දුන්නේ. පරාවර්ත කෝණ එකක්වත් නොමැතිනම් ඒක උත්තල වෙයි. එකක් හෝ පරාවර්ත කෝණ එකක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා නම් ඒක මොකද වෙන්නේ පුතේ? අවතල වෙනවා. හරි. දැන් ඔන්න ප්‍රශ්නයක් දෙනවා තනියෙන් අඳින්න. ලියන්න. පරාවර්ත කෝණ හතරක් සහිත අවතල බහුවර්ෂයක් අඳින්න. පුළුවන් නම් අඳින්න. පරාවර්ත කෝණ හතරක් සහිත අවතල බහුවර්ෂයක් අඳින්න. ඔන්න ඔය විභාගෙට කියනවා. පරාවර්ත කෝණ හතරක් සහිත අවතල බහුවර්ෂයක් අඳින්න. අවතල බහුවර්ෂයක් අඳින්න. අවතල බහුවර්ෂයක් අඳින්න. පරාවර්ත කෝණ හතරක් සහිත අවතල බහුවර්ෂයක් අඳින්න. ඔෆිස් එක. අවතල බහුවර්ෂයක් අඳින්න. නැගිටි. අවතල බහුව මේ පරාවර්ත කෝණ හතරක් සහිත අවතල බහුවර්ෂ. ඔය බලන්න මං එන්නේ. නියමයි නේ. ඔටුන්න වගේ අඳින එක ලේසි. පොරගේඩිය ඔක්කොම ඇඳලා තියෙන ඔටුන්න. පොඩ නිර්මාණශීලීව හිතන්න අර බලන්න අර දරුවා ලක්ෂණ 1 2 3 හරියටම හතරයි. හතරයිනේ අතන හතරක් තියෙනවා. පෙන්වන්න පුතේ හතර. 1 2 3 අන්න මේකත් ලස්සනයි. හොඳ නිර්මාණයක්. සතුටුයි හොඳ. මාරු. නියමයි. ඔටුන්න තමයි කවුරුත් ඇඳලා තියෙන්නේ. හරි. පොඩ නිර්මාණශීලීව හිතුවොත් ඔටුන්නට වැඩිය තව දේවල් එන්න පුළුවන්. very good. බලන්න. අන්න මේක ලස්සනයි. මෙන්න හොඳ එකක්. හරි. අපේ කොල්ල ටික බලන්න. ඔය පැත්තේ කොල්ල ටික සුදු. බලන්න. හරි. හරි. ඔතන තමයි. හරි. විභාගයට මොකක් ඇඳලා ලකුණු දෙනව හොඳේ? ඔටුන්න වාඩි වෙන්න පුතේ. ඔටුන්නක් ඇඳයි කියලා අවුලක් නැහැ. මෙන්න බලන්න ළමයි ඇඳපුවා ඒ. සමහර ළමයි මෙන්න මෙහෙම ඇඳලා තිබුණා. මේක තමයි ගොඩාක් කට්ටිය ඇඳලා තිබුණේ. පරාවර්ත කෝණ 7. තව සමහරක් ඇඳලා දෙන මෙහෙම. මේක ලස්සනයි.
එකයි දෙකයි තුනයි හතරයි. එක ළමයෙක් යන තුන එක ලස්සනයි මාර ලස්සනයි. එකයි දෙකයි තුනයි හතරයි. ওই විදිහට මොකක් හරි කොහොම හරි. හරි. කොහොම හරි වැඩේ වෙන්නයි ඕනේ. හරිනේ. පරාවර්ත කෝණ හතර. thank you. පරාවර්ත කෝණ හතරක් තිබුණා නම් ඇති. පරාවර්ත කෝණ හතරක් තිබුණා නම් ඇති. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. ඇතිනේ. තව එකක් ඕනද? අනේ ඇතිනේ ඉතින්. මොකද ඔක හොද හොද මඩේ ගහන්න ඕනේ නැහැ. ඕනද? ආ. එහෙනම් ලියන්න පරාවර්ත කෝණ දෙකක් සහිත පරාවර්ත කෝණ දෙකක් සහිත අවතල බහුවස්ත්‍ර දෙකක් අඳින්න. පරාවර්ත කෝණ දෙකක් සහිත අවතල බහුවස්ත්‍ර දෙකක් අඳින්න. ලේසි ඔක. පරාවර්ත කෝණ දෙකක් සහිත අවතල බහුවස්ත්‍ර දෙකක් අඳින්න. අවතල බහුවස්ත්‍ර දෙකක් අඳින්න. ඉක්මන් කරන්න. මේ අඩුපාඩු දැක්ක හතරක්. හරි අඩුපාඩු හතරක් දැක්ක. මෙන්න සමහරුන්ගේ වැඩ. මේව තියාගන්න එපා. මේව ලැජ්ජ වැඩ ඇති වැඩ. ඔච්චරයි. ඔය බහුවස්ත්‍රයක් මම අනන්ත කිව්වා උදයංග සර් කිව්වා බහුවස්ත්‍රයක් වෙන්න නම් සංවෘත වෙන්න ඕන. මේක සංවෘත නැහැ නේ පුතේ. ඒ හින්දා මෙහෙම ඇඳලා තියෙනවා නම් ලකුණු බිඳුවයි. අඩුම තරමේ මෙන්න මේක යා කරලා තියෙනවා නම් හරි. ඕකේ. අද උසන්න මේ උත්තරේ කොට දෙනෙක් ඇඳලා තිබුණා. තව සමහරක් වැරද්දක් කරලා තිබුණා. මෙන්න මේක බලා ගන්න.
මෙන්න මේ කෝණේ පරාවර්ත. ඔව්. මම ඔබ හරි. මේ කෝණේ පරාවර්තයි. හැබැයි පැටියෝ මේ බාහිර කෝණ. ඇතුලේ කෝණ ගැනයි මම මේ කතා කරන්නේ. බාහිර කෝණ ගැන උදයන්ගස කතා කරේ නෑ. පැහැදිලිද? ඇතුලේ කෝණ මේක උත්තර බහුවක්ෂ. මේක මතක තියාගන්න මේක එකක්වත් පරාවර්ත කෝණ නෑ. ඇතුලේ එකකවත් පරාවර්ත කෝණ නෑ. එළිය තියෙනවා. එළිය තිබුණට වැඩන්නේ. මේ හැම එකකම එළිය තියෙනවා. එළිය තියෙනව නෙමෙයි ඇතුලේ තියෙනවා. පැහැදිලිද? එහෙනම් මේක අවතල බහුවක්ෂයක් නෙවෙයි. තව වැරද්දක් කළා තිබුණා. මෙන්න මේක. තුන්වෙනි වැරද්ද. මෙන්න මේක කරලා දෙන්න. මං ඇහුවා මේකට ඇත්තටම පරාවර්ත කෝණ කීයේ තියෙන්නේ? ඔව් පැන්න ගමන් ඒ කට්ටිය ලකුණු කරලා දෙන මේ දෙක. මේවා පරාවර්ත කෝණ තමයි හැබැයි එළියේනේ. බාහිර ඒවා. බාහිර ඒවා තිබුණාට බෑ. ඇතුලේ තියෙන්න ඕන. එහෙනම් පුතේ මෙන්න මෙතන පරාවර්ත කෝණේ කීයේ තියෙන්නේ? පරාවර්ත කෝණ ඔතන තියෙන්නේ කීයද පුතේ? 1යි. මේකත් වැරදි. මොකද උදයන්ග සර් කිව්වේ මොකද්ද? පරාවර්ත කෝණ කීයද? 2ක් සහිත අවතල බහුවස්ථාන්දි. හරිනේ? ඇති. ඇතිද? අනේ ඇති. ඇතිනේ? ඇති. ලියන්න මාතෘකාව. අවසාන මාතෘකාව පාඩම ඉවරයි. පාඩමේ අවසාන මාතෘකාව ලියන්න. සවිදි බහුවෂ්ට ලියන්න පාඩමේ අවසාන මාතෘකාව මේක මහා ලේසි පාඩමක් පුතේ පිටු දෙකයි තියෙන්නේ. සවිදි බහුවෂ්ට සවිදි බහුවෂ්ට සවිදි සවිදි බහුවෂ්ට හරි හරි සවිදි මේකේ ගණන් නැහැ. මේ පාඩම කම්මැලි ටිකක් ජ්‍යාමිතිය ගණන් නැහැ. පුතේ සවිදි පෑන පැත්තකින් තියාගන්න. ඔන්න දැන් උදයන්ග සර් කියලා දෙනවා මේ සවිදි හැදෙන්නේ කොහොමද? ආගෙන සම විදි කියන එක එකතු වෙලා ඔය වචන දෙක එකතු වුණාම තනි වචනේ මොකද්ද? සාවිදි. දැනනද පුතේ? සමවිදි කියන්නේ පුතේ කොහෙන් බැලුවත් එක වගේමයි. ඒයි මම මේ කියන්නේ පොඩක් අහන් ඉඳහන් කොල්ල. සවිදි බහුවස්ත්‍රයක් පුතේ කොහෙන් බැලුවත් එක වගේම. ඒ කියන්නේ ඒ සවිදි බහුවස්ත්‍රයක් කපලා අරගෙන මොන පැත්ත හැරෙව්වත් පටන් ගත්ත තැන හිතා ගන්න බෑ. ඒ තමයි සවිදි බහුවස්ත්‍රයක තියෙන විශේෂ ලක්ෂණය. දැන් නිකමට හිතන්න මේ වගේ එකක්. මේ ත්‍රිකෝණේ එක එක පැති වලින් බලනකොට වෙනස් බව පේනවනේ. මේක සවිදි නෑ. හැබැයි සවිදි රූපයක් නම් ආයේ කොහෙන් බැලුවත් එක වගේමයි. පුතාලා දැකලා ඇති මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙනවා. මොනාලිසා. මේ ළඟදී මොනාලිසා චිත්‍රෙට අයිස්ක්‍රීම් ප්‍රහාරයක් එල්ල වුණා. දන්නවද? එයා අත්අඩංගුවට ගත්ත මානසික රෝගියෙක්. එයා මොනාලිසා පින්තූරයත් සමග වෛර කරනවා. ආගෙන පුතාලා දන්නවද මොනාලිසා චිත්‍රයේ තියෙන වැදගත්කම මොකක්ද? දැන් අපේ ෆොටෝ එකක් වුණත් බැලුවම ටොටක් මේ ගතිය තියෙනවා. දැන් මෙහි ඉඳන් බැලුවම මොනාලිසාගේ දිහා මොනාලිසා මගේ දිහා බලන් ඉන්නවා. ආත්මත් මේ පැත්තට ගිහිල්ලා ඒත් මගේ දිහා බලන් ඉන්නවා. අඩෝ මරුනේ. දැන් ගෑල්ලමන්ට මේ අත්දැකීම ඇති. ඔය බස්වල පාසල් බස්වල එහෙම යනකොට
තමා පිරිමි ළමයි ඉන්නෝ. කොයි වෙලාවෙ බලාගෙන අපේ දිහා. බලන් ඉන්නවා. ඊටපස්සේ මම එංගේ හැප්පෙනවා. හැප්පිලා බලනකොට එයාමයි. කලින් හැප්පිච්ච එකම එයාමයි. ආයිමත් ටිකක් දැන් යනකොට ආයිමත් හැප්පෙනවා. ඒත් එයාමයි. එතකොට තේරෙන්න ඕන ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි. ආගෙනේ. ආගෙනේ. මම මේ කියන්නේ තේනවද? තම මේව පුතේ ඔයාලා තාම පොඩි වැඩි මම ඔයාලා 10 11 මම මේව ලස්සනට කියලා දෙනවා. මේ වයින් බේරෙන්නේ හැටි. මේ දැන් මේ කාලේ පුතේ 11 වසරේ අයියලා එහෙම ඔයාලා පන්ති වල අවට කැරකෙනවා ඇති. මී මැසි පොදිය වගේ. ඇයි? 11 වසරේ අක්කලා අහුවෙන්නේ නැහනේ. ඒ කට්ටිය දන්නවා. චූටි චූටි නංගිලා ඔකට අහුවෙනවා. හරි? ඒ හින්දා ඉල්ලීමක් කරනවා කිසිම ලෙසකින්වත් ඉගෙන ගන්න කාලේ අනවශ්‍ය සම්බන්ධතා තියාගන්න එපා. මොකද හේතුව මිනිස්සෙට එකපාර කරන්න පුළුවන් එක දෙයක් විතර. දෙක තුන කරන්න බෑ. හරිනේ? ඉගෙන ගැනීමයි දෙකක් කරන්න බෑ. එකයි කරන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධතා තියාගන්න එපා. අහගෙන ඉන්න. අන්න ඒ වගේ පුතේ මොනාලිසත් ඒ වගේ. කොහෙන් ගිහින් බැලුවත් ඒ තරමට පුතේ තිගුණු ඒ රූපය ඇඳලා තියෙනවා. හරිද? ඒ ඇඳපු චිත්‍ර ශිල්පියෙක්ගේ විශේෂත්වය. කොහෙන් බැලුවත් මොනාලිසා අපේ පැත්තට හැරෙනවා. තේරුණාද? අහගෙන ඉන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොනාලිසා මැරිලා දෙයියනේ. අහගෙන ඉන්න. ඒ නිසා මේ සවිදි බහුවස්ත්‍රෙත් ඒ වගේ. ඔය දැන් මෙතනින් සවිදි බහුවස්ත්‍රයක් දැන් අපි හිතමු විදර්ශන තමයි සවිදි බහුවස්ත්‍රය. විදර්ශන පොඩ්ඩක් නැගිටින්න බලන්න. නැගිටින්නකෝ. විදර්ශන දිහා අපි මෙහෙම බැලුවොත් අතු. ඒත් විදර්ශන වගේමයි. මේ පැත්තෙන් බැලුවත් ඒ විදිහටම පේනවා. අන්න සවිදි බහුවස්ත්‍රයක් කොහෙන් බැලුවත් එකම විදියමයි. හරිද? නමුත් සර් පොඩකින් සර් අපි කොහොමද සවිදි බහුවස්ත්‍රයක් අඳින්නේ? ඔන්න ප්‍රශ්නය. අපි කොහොමද සර් සවිදි බහුවස්ත්‍රයක් අඳින්නේ? මෙන්න මෙහෙම. සර් කියලා දෙන්න. ආගෙන. පුතේ නිකමට හිතන්න කිසියම් බහුවස්ත්‍රයක් තියෙනවා. මගේ රූපෙච්චර ලොකුවට සාර්ථක නැහැ. ඔයාලා ලස්සනට අඳින්න. දල වශයෙන් හරි කියලා හිතමු. බලාගෙන ඉන්න. මේ මොකද්ද මේ? පංචාශ්‍රයක්. මොකද්ද? පාදකීය 2 2 3 4 5. මේ මොකද්ද? ආගෙන. මේ මොකද්ද? පංචාශ්‍රය. ඔන්න බලන්න. චුටි බලන්න. මෙයාගේ පාද ඔක්කොම සමාන. අන්න. දැක්කද? මේ ඉරි වලින් කියන්නේ මොකද්ද? පාද ඔක්කොම සමානයි නම්. පාද ඔක්කොම සමානයි නම්. ඒ වගේම ඇතුලේ තියෙන කෝණ අන්න. මේ චාප වලින් කියන්නේ මොකද්ද? කෝණ ඔක්කොම සමානයි නම්. මොකද්ද? කිසියම් බහුවස්ත්‍රයක පාද සියල්ල සමාන වෙන්නත් ඕන. අභ්‍යන්තර කෝණ සියල්ල සමානයි නම් එම බහුවස්ත්‍රය මොකද්ද වෙන්නේ? සවිදි බහුවස්ත්‍රයක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ පංචාශ්‍රය සවිදි පංචාශ්‍රයක් වෙනවා. අත උස්සන්න තේරුණු කට්ටිය. එහෙනම් මතක තියාගන්න චූටි පුතේ විනාර මතක තියාගන්න කිසියම් බහුවස්ත්‍රයක් සවිදි වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? 2යි. අවශ්‍යතා කීයද? අවශ්‍යතා කීයද? 2යි. පළවෙනි එක මොකද්ද? පාද දිගින් සමාන වෙන්නත් ඕන, කෝණ විශාලත්වයෙන් සමාන වෙන්නත් ඕන. තේරුණාද? එහෙනම් මට කියපන් පුතේ කිසියම් බහුවස්ත්‍රයක් සවිදි වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? 2යි. පළවෙනි එක පාද සියල්ල දිගින් සමාන වෙන්නත් ඕන, කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වෙන්න. අත උස්සන්න තේරුණු කට්ටිය. right. එහෙනම් පුතේ ලියමු. මාත්‍රිකාව ලිව්වද සවිදි බහුවස්ත්‍ර කියලා? හරි. නෝට් එක ලියන්න මෙහෙම. ලියන්න. සමාන විදි
විදි නෑ නෝට් එක සමාන විදි යන්න සමාන විදි යන්න ධෝනි ඔළුව උස්සලා ලියන්න මගේ දෙනුජේ ඔළුව ඇල කරගෙන ලියන්න එපත් වැඩක් නැහැ සමාන විදි යන්න කෙටි කර සමාන විදි යන්න කෙටි කර සමාන විදි යන්න කෙටි කර සවිදි යන වචනය කෙටි කර සවිදි යන වචන සවිදි යන වචනය නිර්මාණය වී ඇත සමාන විදි යන වචන එකට එකතු කර නැත්තම් කෙටි කර සවිදි යන වචනය නිර්මාණය වී ඇත සවිදි යන වචනය නිර්මාණය වී ඇත සවිදි යන වචනය නිර්මාණය වී ඇත ගන්න රතු පෑන අරගෙන ලියන්න පුතේ රතු පෑන අරගෙන ලියන්න මේක ලියලා කොටු කරන්න ඕනේ ඒ තරම් වැදගත් ලියලා කොටු කරන්න ඕනේ ඒ තරම් වැදගත් ලියන්න රතු කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ විශාලත්වයෙන් සමාන වේ නම් කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ විශාලත්වයෙන් සමාන වේ නම් පාද හා කෝණ විශාලත්වයෙන් සමාන වේ නම් විශාලත්වයෙන් සමාන වේ නම් එම බහුවස්ත්‍රය පෑන මාරු කරන්න සවිදි බහුවස්ත්‍රයක් වේ එම බහුවස්ත්‍රය සවිදි බහුවස්ත්‍රයක් වේ එම බහුවස්ත්‍රය සවිදි බහුවස්ත්‍රයක් වේ කොටු කරගන්න පුතේ ඉතාල වැදගත් කොටු කරගෙන මේක ඇඳ ගන්න පුතේ ඉක්මන් කර ආයමක් කියනවා ලියා ගන්න බැරි වුණු කට්ටියන්ට කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ විශාලත්වයෙන් සමාන නම් පාද හා කෝණ විශාලත්වයෙන් සමාන නම් එම බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ එම බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ එම බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර වේ මේක ඇඳ ගන්න පුතේ සවිදි පංචාශ්‍ර මේක පොඩ්ඩක් ඇඳ ගන්න උදාහරණයක් වශයෙන් සවිදි පංචාශ්‍ර පාද සියල්ලත් සමානයි කෝණ සියල්ලත් සමානයි සවිදි පංචාශ්‍ර
කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ සියල්ල එකිනෙකට විශාලත්වයෙන් සමාන නම් එම බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් වේ. සවිධි බහුවස්ත්‍රයක් වේ. සවිධි බහුවස්ත්‍රයක්. හරි. සවිධි බහුවස්ත්‍රයක් වේ. සවිධි බහුවස්ත්‍රයක්. හරි. තේරුණාද පුතේ? එහෙනම් දැන් අත උස්සන්න පුතේ. සවිධි බහුවස්ත්‍ර තේරුණු කට්ටිය පොඩක් අත උස්සන්න. කට ඇරලා කියන්න තා එකපාරක් මොනවද පුතේ සවිධි බහුවස්ත්‍ර කියන්නේ? හයියෙන් හා. කිසියම් බහුවස්ත්‍රයක පාද හා කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වේ නම් එය සවිධි බහුවස්ත්‍රයක්. හරි. දැන් අපි බලමු සවිධි බහුවස්ත්‍ර ටික අපේ සිලබස් එකේ තියෙනවා. දැන් පෑම් පැත්තකින් තියන්න. මතක තියාගන්න පුතේ පන්තියක වැදගත්ම ටික තියෙන්නේ ලියන එකේ නෙමෙයි. අහන් ඉන්න එක. හරිද? පන්තියක වැදගත්ම ටික තියෙන්නේ පුතේ පන්තියක වැදගත්ම ටික තියෙන්නේ ලියන එකේ නෙමෙයි. අහන් ඉන්න එක. ඒ නිසා හොඳට අහන් ඉන්න උදයන්ග සර් ලස්සන කතාවක් කියලා දෙන්න හදන්න. හොඳට අහගෙන ඉන්න. බලාගන්න. පුතේ බලාගන්න. මෙන්න තමයි. හරි. මේ තමයි චූටි මෙක්කෙනා. සමපාද චූටි මෙක්කෙනා. මේ දෝනි ලියන්න එපා. අහන් ඉන්න. ලියන්න එපා කිසි කෙනෙක්. හොඳට අහගෙන ඉන්න. මේ පාදෙට මේ පාදේ සමානයි. මතක තියාගන්න දෝනි. ටොයිලට් එකට යන අයියලා දිහා බලන්න. අහගෙන. හරි මම අහගෙන. මේ පාද සමානයි කියලා ජ්‍යාමිතිකව පෙන්වන්නේ පුතේ ඉරිවලින්. ඉරි. මම මෙහෙ උගන්වනවා ඈට් ට්‍රිපස් අතුල්ලන දවල්. ඉතින් ඕක ගෙදර ඉඳන් අතුල්ලන්න බැරිය. අපරාධේ කාඩ් එකක් දීලා පන්තියට ඇවිල්ලා අතුල් ඉන්න. මේ කියන දේ අහන් ඉන්නෝ. වෙන පන්ති වල වගේ පුතේ අපේ පන්තියේ මේ නටන්නේ නැහැ සින්දු ඒව නැහැ. මේ ළඟදී මේ මම මේ ඔයාලට කියන්න ඕන නැත්නම් ඔයාලත් මේ ගොදුරු වලට අහු වෙනවා. මේකේ ඉන්නේ පුතේ ටියුෂන් කඩකාරයෝ. උන් කරන්නේ සල්ලි ගත්තා මොනවා හරි දුන්න යවුවා. නැතුව වගකීමක් නැහැ මෙහෙ ඉන්න අපේ ටියුෂන් කාර්යවන්ට දෙලියක්. මේ ළඟදී එක්කෙනෙක් සෙමින එකක් කළා මම නංගන් කියන්නේ 11 වසරේ අහිංසක පුංචියව ටික අල්ලගෙන සෙමින එකක් කළා. උදේ 8 ඉඳන් හවස 5 මාන. අහගෙන ඉන්න රුපියල් 300ක් අරගෙන හවස 2:00 ඉඳන් 5 මාන කල් ළමයින්ට කියලා සින්දු කියවලා. මේ බෙලියත් මේ කොන් ටියුෂන් එක ගැන මම කියන්නේ. මේව ඔබ දැනගන්න ඕනේ. හවස 2:00 ඉඳන් 5 වෙනකන් ළමයින්ට කියලා සින්දු කියවලා. ඒ පන්තිද හොඳ මේකද හොඳ? මේකේ පුතේ පැය දෙකම පුතාලා දැකලා ඉන්නවද සර් වාඩිලා ඉන්නව? පුතාලා දැකලා තියෙනවද කවදාවත් සර් ගානක් දීලා වාඩිලා ඉන්න හැම තිස්සෙම ළමයි වටේ කැරකෙන. පැය දෙක මං උපරිම ඔයාලට දෙන්න පුළුවන් උපරිමේ දෙනවා. අර කම්මැලිකමක් ආවොත් විහිළු කතාවක් කියනවා ඇරෙන්න. වෙන කිසිම දෙයක් අපේ පන්තියේ කෙරෙන්නේ නැහැ. පැය එතකොට 2:00 3:00 4:00 පැය 4ක් සින්දු කියවයි කොහොමද? මේව ඇත්තටම හෙන ගහන අපරාධ පුතා. මේක තාමත් බෙලියත් දෙමව්පියෝ මේක දන්නේ නැහැ. තාමත් මේ පළාතේ දෙමව්පියෝ පොරතක් කඩින්ට අහු වෙනවා. ඇත්තටම පුතේ මං අහන්නේ මේ පුළුවන් නම් ඔබ වෙනස් කරන්න. සෙමින කියන සංස්කෘතිය කියන්නේ තනිකර ගරන් කෑමක්. මම උගන්වන ළමයින්ට මොකටද සෙමින එක? මම හරියට උගන්වනවා නම් සෙමින මොකද? සර්ගේ වාරිකේ හිර වුණු ගමන් සර්ලා මොකද කරන්නේ? සෙමින එකක් දාන්න. ඊට වැඩිය හොඳයි පුතේ සුදු රෙද්දක් එලාගෙන අන්න අර පාරට බැලේ හිඟා කන්න. අපි ඒ වගේ 3rd class වැඩ කරන්නේ නැහැ.
අපේ පන්තිය මෙහෙමයි. අපේ පන්තිය ඔයාලා හිතන විදියට කම්මැලි වෙන්න පුළුවන්. නමුත් මේ පන්තියේ හිටපු කිසිම ළමයෙක්ට වැරදිලා නැහැ. එක දිගට කට්ට කාගෙන එන්න පුතේ. ඉගෙන ගන්න ආස නම් ඉන්න නැත්තම් එන්න එපා. ඉගෙන ගන්න ආසෙකට විතරයි මේක ඉන්න පුළුවන්. සබ්ජෙක්ට් එක හොඳට ඕන එකෙක්. නැත්තම් සින්දු කියන මල් හීන පෙන්නන එහෙම තැනකට ඕන නම් මෙහි ඕන තරම් තැන් තියෙනවා. සුපිරි තැන් තියෙනවා. ඒ සර්ලා හීන පෙන්නනවා. තුජේ देखा तो है जान සර්ුත් නටනවා ළමයිතුත් නටනවා එන්න පිට. ළමයි හිතන් ඉන්නේ එයා තමයි සර් කියලා. අවසානයේ විභාගෙට ගියාට පස්සේ තමයි බනින්නේ තුන් කුඩු වෙන්නේ. සර්ගේ අම්මගේ ඉඳලා කිරිකිත්ත වෙනකම් බයින. ඇයි උගන්නපු දෙයක් නැහැ. ආන් ආයිත් මට අහුවෙන්න එපා. හරි. ආගින්. පුතේ මේ පාදෙට සමානයි. මේ කෝණෙට මේ කෝණෙ සමානයි. මේ මොකද්ද? මොකද්ද? සවිදි ත්‍රිකෝණය. හැබැයි පුතේ මෙයාට තියෙන විශේෂ නමක්. අපි සවිදි ත්‍රිකෝණය කියලා කියන්නේ නැහැ. මොකද්ද මේකට කියන්නේ? සමපාද ත්‍රිකෝණය. මේ දෙකම කිව්වත් ලකුණු දෙන හොඳේ. විභාගෙට මේ දෙකෙන් එකක් ලිව්වනම් ඇති. මොකද්ද පුතේ මේකට තියෙන නම් දෙක කියන්න හයියෙන්? සවිදි ත්‍රිකෝණය හා සම්පාද ත්‍රිකෝණය. ඊළඟට මෙන්න මේ යෝධය බලන්න. මෙන්න මේ යෝධය. මේකට මොකද්ද කියන්නේ? සවිදි චතුරස්‍රය. නමුත් ගොඩක් කට්ටිය ඔකට කියන්නේ වෙන නමක්. සවිදි චතුරස්‍රය. ගොඩක් කට්ටිය ඔකට කියන්නේ මොකද්ද? සමචතුරස්‍රය. ඔන්න අද උදයංග සර් ඉගැන්නුවා සමචතුරස්‍රයට කියන තවත් නමක්. විභාගෙට අහනවා. සමචතුරස්‍රයට කියන තවත් නමක් කියන්නේ. සමපාද ත්‍රිකෝණයට කියන තවත් නමක් කියන්නේ. සවිදි ත්‍රිකෝණය. අද ඉගෙන ගත්තනේ. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. ඇඳ ගන්න ඉක්මන් කරන්න. ඇඳ ගන්න. ඉක්මන් කරන්න සුදු.
හරි. ඇඳලා ඉවරද? තා වෙලාව ඕන කියන කාණ්ඩේ ඉක්මන් කරන්න සුදු. ඉක්මන් කරන්න. හරි. යටින් ලියන්න මෙහෙම. රතු පෑනෙන් ලියන්න චූටි වැදගත් නෝට් එකක්. මේ පාඩම පොඩ්ඩක් නෝට් වැඩි. ගණන් නැහැ. චුට්ටක් කම්මැලි තමයි නමුත් කරන්න දෙයක් නැහැ. ගණන් පැත්ත නැති හින්දා කම්මැලි ගතියක් දැනෙනවා. කරන්න දෙයක් නැහැ. ඔව් කමන්නේ. කරන්න දෙයක් නැහැ. ලියන්න. යටින් ලියන්න රතු පෑනේ රතු නෝට් එකක් අරන් ලියන්න. රතු නෝට් එකක් ලියන්න යන්නේ වැදගත් නෝට් එකක් ලියන්න. ලියන්න. අප විෂය නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ අප විෂය නිර්දේශය තුළ ඇති විශේෂිත සවිධි බහුවස්ත්‍ර දෙක මෙය වේ. අප විෂය නිර්දේශය තුළ ඇති අප විෂය නිර්දේශය තුළ ඇති විශේෂිත සවිධි බහුවස්ත්‍ර දෙක මෙය වේ. විශේෂිත බහුවස්ත්‍ර දෙක මෙය වේ. විශේෂිත බහුවස්ත්‍ර දෙක මෙය වේ. මේ සඳහා නම් දෙකක් භාවිතා වේ. මේවා සඳහා නම් දෙක බැගින් භාවිතා වේ. මේවා සඳහා නම් දෙක බැගින් භාවිතා වේ. නම් දෙක බැගින් භාවිතා වේ. නම් දෙක බැගින් භාවිතා වේ. හරි. එහෙනම් පුතේ ඔන්න ඔය දෙන්න චුට්ටක් ඔළුවේ තියාගන්න. සමපාද ත්‍රිකෝණයයි සමචතුරස්‍රයයි. විභාගෙට අහන්න පුළුවන් සවිධි ත්‍රිකෝණයට කියන තවත් නමක්. සවිධි ත්‍රිකෝණයට කියන තවත් නමක් තමයි සම්පාද ත්‍රිකෝණය. සවිධි චතුරස්‍රයට කියන තවත් නමක් තමයි මොකද්ද පුතේ? සමචතුරස්‍රය. මොකද්ද පුතේ? සමචතුරස්‍රය. ඕව අනිවාර්යෙන් විභාගෙට අහනවා. ඒ නිසා ඕව අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕන. තේරුණාද? අත උස්සන්න එක තේරෙන කට්ටිය. right. එහෙනම් මෙන්න ඊළඟ එක. අපේ සිලබස් එකේ ඔන්න දැන් අපි ඉගෙන ගත්තා සමපාද ත්‍රිකෝණය හරි සමචතුරස්‍රය හරි. තව මොනවද තියෙන්නේ? ඒව අඳින්න ඕනේ නැහැ. ලියලා නිකන් නම ලියුවම ඇති. මොනවද තියෙන්නේ? සවිධි ඍජුකෝණීය සවිධි නෑනේ පුතේ. පොඩ්ඩක් මොලේ කල්පනා කරන්නකො. සවිධි චතුරස්‍රය ඇන්දනේ. පංචාශ්‍රය very good. ඊළඟට ඉන්න එක්කෙනා කවුද? සවිධි පංච. ඒව අඳින්න ඕනේ අපි කලින් ඇන්දනේ. දැන් නම් ටික ලියාගත්තා නම් ඇති. ඊළඟට එක්කෙනා කවුද? පංචාශ්‍රයෙන් පස්සේ ඉන්නේ කවුද? සවිධි ෂඩාශ්‍රය. ඊළඟට සවිධි සප්තාශ්‍රය. ඊළඟට සවිධි අෂ්ටාශ්‍රය. ඊළඟට සවිධි නවාශ්‍රය. ඊළඟට සවිධි දස. ඒ ටිකේ නම් ටික ලියමු. ලියාගන්න. මේ ටික පිළිවෙලට ලියාගන්න. සවිධි පංචාශ්‍රය. අපේ සිලබස් එකේ ওই ටික තියෙනවා නමුත් අඳින්න ඕනේ නැහැ.
අඳින්න නෑ. සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. සවිදි සප්තාශ්‍රය. සවිදි සප්තාශ්‍රය. සවිදි අෂ්ටාශ්‍රය. අෂ්ටාශ්‍රය. සවිදි නවාශ්‍රය. සවිදි දසාශ්‍රය. ඔය නන් ටික හුරු වුණා නම් ඇති අඳින්න නැහැ. අපේ සිලබස් එකේ අඳින්න නැහැ. ඔය නන් ටික හුරු වෙන්න තියෙනවා. සවිදි පංචාශ්‍රය, සවිදි ෂඩාශ්‍රය, සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවාශ්‍රය, සවිදි දසාශ්‍රය. එපුතේ ආන්න හරි. පුතාලා නිකමට ඕන්නම් 100 බුලත් පිට කාපු වෙලාවක 100 බුලත් පිට කාපු වෙලාවක ඉස්සරහට ගිහිල්ලා ඕක කියන්න කියලා. සුපිරිය සවිදි අෂ්ටාශ්‍රය කියනකොටම වැඩේ හරි. අර සමහර සීයලා ඉන්නවා මේ දත් දාපු කට්ටිය. දත් ඇඳවලෙන්. ඔව් හරිනේ. ඔව කියන්න යන්න එපා. ඇඳ ගැලවිලා ඊළඟට. අෂ්ටාශ්‍රය කියනකොට ඇඳ එළිය. හරි. දැනමුද? දැනානේ පිට කැල්ල. හරි ඉක්මන් කර. සවිදි පංචාශ්‍රය, සවිදි ෂඩාශ්‍රය, සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවාශ්‍රය, සවිදි දසාශ්‍රය. තේරුණාද? ඡන්දතිලක තේරුණාද? හරි. එක හරි. ඔතනින් පුතේ පාඩම අවසාන. අසා සිටි ඔබ තැමට ස්තුති. හැබැයි අපිට එහෙම වේලාසනෙන් යන්න පුළුවන්ද? බෑ මොකද බෑ තාපය භාගයක් එහෙම් පිටින්ම තියෙනවා. අලුත් පාඩමට යන්න. හැබැයි ගෙදර වැඩ ලියා ගන්න. ලියා ගන්න. ලියා ගන්න ගෙදර වැඩ. සරල රේඛීය තල රූප පාඩමේ 1. සරල රේඛීය තල රූප 1 කියන පාඩම. ඕකේ 1 2 කියලා දෙකක් තියෙනවා. සරල රේඛීය තල රූප 1 කියන පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. කරලා සරල රේඛීය තල රූප 1 කොටස. සරල රේඛීය තල රූප 1 කොටස කියන පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. පුතේ අභ්‍යාස කරනකොට මොනවා හරි ප්‍රශ්නයක් අහුනොත් ලබන සතියේ පළවෙනි පැය භාගය වෙන් කරන්නේ අමාරු ප්‍රශ්න වලට. සාමාන්‍යයෙන් උදයංග සර්ගේ සිරිතක් තමයි පුතේ පාඩමක් ඉවර වුණාට පස්සේ ඊළඟ සතියේ පළවෙනි පැය භාගය දෙන්නේ අමාරු ප්‍රශ්න වලට. අනිවාර්යෙන් කරන්න මම හිතනවා ඕන්නම් නෝට් එක හරවල බලන්න අච්චුපොත හරවල බලන්න එක්කෙනෙක්ටවත් අමාරු ප්‍රශ්නයක් ඕක ඇතුලේ තියෙන විදියක් නැහැ. ඒ තරම් ලේසි පාඩමක් තියෙනවා. හරිද? හරි. ලියන්න එහෙනම් පුතේ අලුත් මාතෘකාව සරල රේඛීය තල රූප 2 කොටස. මාතෘකාව ලියන්න පුතේ සරල රේඛීය තල රූප 2 කොටස. අලුත් මාතෘකාවක් සරල රේඛීය තල රූප 2 කොටස. සරල රේඛීය තල රූප 2 කොටස.
සරල රේඛීය තල රූප දෙක කොටස. සරල රේඛීය තල රූප දෙක කොටස. හරි. සියලු දෙනා නැගිටින්න පොඩ්ඩක්. සියලු දෙනා නැගිටින්න. හරි. නැගිටින්න කොහොම නැගිටින්න. හරි. අලුත් පාඩමක් පටන් ගන්න නිසා පොඩ්ඩක් අපි ඇඟ පොඩ්ඩක් වෝම් අප් කරගෙන නේ හිත වෙනස් කරගමු. දැන් මං කියන විදියට මගේ දිහා බලාගෙන බලමු මම කියන දේ මගේ දිහා බලාගෙන කරන්න. බලමු මගේ කටහඬට මේ වෙනකොට කී දෙනෙක් සංවේදීද කියලා. හරිනේ? ඇස සහ කන හොඳ ප්‍රැක්ටිකල් එකක් මේ. ඔන්ලයින් දරුවොත් කරන්න මම මේක කරන්නේ කම්මැලිකම චුට්ටක් යන්න ඕන නිසා. හරි. නලලල්ලන් නාහය කට නිකට බෙල්ල පපුව ඔන්න දැන් උඩට යනවා. බෙල්ල නිකට කන 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 හරි කන නාසය නලල ඒ කියන්නේ සමහරු තාමත් මගේ කටට සංවේදී නැහැ. ඒ කියන්නේ කටින් ඇහෙන එකයි ඇහෙන් බලන එකයි දෙක අතර වෙනසක් තියෙන්න බෑ. හරි ආයිමත් ඔට්ටුයි බෙල්ල මොකෝ බෙල්ල උඩේ තියෙන්නේ මම මේ බලන්නේ මගේ කටහඬට ඔබ සංවේදීද හරි කන නාසය නිකට අන දැන් හොඳයි කන නාසය කන හරි වාඩි වෙන්න හරි ඇති හරි ලියන මාතෘකාව ඔන්න දැන් හිත වෙනස් වුණා කම්මැලිකම ඔක්කොම ගියානේ ලියන මාතෘකාව ලියන මාතෘකාව සරල රේඛීය තල රූප දෙවන කොටස හරි ලියන්න මෙහෙම පුතේ නෝට් එකක් ලියන්න තියෙනවා ලියන්න මෙම පාඩමේදී අප අධ්‍යයනය කරන්නේ ලියන්න පුතේ මෙම පාඩමේදී අප අධ්‍යයනය කරන්නේ මෙම පාඩමේදී අප අධ්‍යයනය කරන්නේ මෙම පාඩමේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ කොලේක හරි ලියන්න මෙම පාඩමේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ ත්‍රිකෝණ වර්ගීකරණය පිළිබඳවයි. මෙම පාඩමේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ ත්‍රිකෝණ වර්ගීකරණය පිළිබඳවයි. හරි. දැන් ඔන්න පුතාලට ආගෙන පුතේ සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න චූටි පාඩමක් මට තව පැයක් තිබුණා නම් මම මේක ඉවර කරනවා. කමන්නේ අපිට තව විනාඩි 10ක් විතර තියෙන හොඳට අහගෙන ඉන්න. සර් ලස්සනට විග්‍රහ කරනවා. මේ පාඩමේදී පුතේ අපි කරන්න ඕන ත්‍රිකෝණ වර්ග කරනවා. අපේ සිලබස් එකේ ත්‍රිකෝණ වර්ග 6ක් තියෙනවා. මහත්තයෝ ආගෙන ඉන්න. අපේ සිලබස් එකේ ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද පුතේ? 6ක් තියෙනවා. පාදානුව 3යි, කෝණානුව වර්ග 3යි. මොකද්ද වර්ග 6? පාදානුව 3 දෙනෙක් ඉන්නෝ, කෝණානුව 3 දෙනෙක් ඉන්නෝ. හරිද? ලියන්න මෙහෙම. අප විෂය නිර්දේශය තුල වෙනම ඡේදකින් ලියන්න. අප විෂය නිර්දේශය තුල
රමේෂ් අමනවා කියනවාද? අප විෂය නිර්දේශය තුළ විෂය නිර්දේශය තුළ එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග 6ක් අධ්‍යයනය කිරීමට ඇත. එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග 6ක් අධ්‍යයනය කිරීමට ඇත. එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග 6ක් අධ්‍යයනය කිරීමට ඇත. 6ක් අධ්‍යයනය කිරීමට ඇත. හරි. අපේ සිලබස් එකේ පුතේ එකිනෙකට වෙනස් ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? 6යි. ඒ 6 වෙන් වෙන්නේ පාද අණුව 3 දෙනයි කෝණ අණුව 3 දෙනයි. පැහැදිලිද? එන ලියන මාතෘකාව. ලියන මාතෘකාව. පාදවල විශාලත්වයේ අණුව මාතෘකාව ලියන්න පුතේ. පාදවල විශාලත්වයේ අණුව පාදවල විශාලත්වයේ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය පාදවල විශාලත්වයේ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය පාදවල විශාලත්වයේ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. හරි. පාදවල විශාලත්වයේ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බලන්න. ත්‍රිකෝණ වර්ග 3 දන්නවද? දන්නේ නැහනේ. හරි. එහෙනම් පුතේ ගෙදර වැඩ ලියාගත්තද? මොකද්ද ගෙදර වැඩ දුන්නේ? සරල රේඛීය තල රූප පාඩමේ පළවෙනි පාඩමේ සියලුම අභ්‍යාස කරන් ඉන්න. ලබන සතියේ මේක කරන්නම්. මේක එක දිගට කරන්න ඕන පාඩමක්. ලබන සතියේ පැයක් ඇතුළත මේක ඉවර කරනවා. හරි. ඒක හරි. ඊළඟට නැවතත් මතක් කරනවා පුතේ ගෙදර වැඩ ලබන සතියේ අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඒ නිසා අනිවාර්යෙන් ගෙදර වැඩ ටික කරගෙන එන්න. හරි. එහෙනම් පුතේ නැගිටලා කවුරුත් එක හඬින් ආයිබෝවන් කියන්න. ආයිබෝවන් බුදු සරණයි පරිස්සමින්.